අපස උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණි. අපි මේ පාඩම යටතේ මූලික සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා. ඒකේ අද ඊළඟ කොටසටයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි මුලින් මේ පාඩමේ ප්‍රවේණි විද්‍යාවට අදාළ මෙන්ඩලීය පරීක්ෂණ පිළිබඳ සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කළ ඉවර වෙලා මෙන්ඩල්ගේ පළමු නියමය පිළිබඳව අපි විස්තර කරා. ඊට පස්සේ අපි මෙන්ඩල්ගේ දෙවන නියමය පිළිබඳව අපි සාකච්ඡා කරා. මෙන්ඩල්ගේ දෙවන නියමයෙන් පස්සේ අන්න අපි මානව මෙන්ඩලීය ලක්ෂණ පරම්පරාගත වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ විස්තර කරා. ඒක යටතේ අන්න අපි සාකච්ඡා කරා දිවරෝල් කිරීමේ හැකියාව. ඊට අමතරව අපිට හම්බ වුණා ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති. ඊට අමතරව මුහුණ වලගැසීම. මෙන්න මේ කියන සාධක නළලේ කේශ රේඛාව පහට නැමී පැවතීම. මෙන්න මේ ටික සාකච්ඡා කරලා අවසන් කරලා ඊට පස්සේ අපි එනවා අද දවසේ අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ තමයි පෙළ වැල සටහන්. පෙළ වැල සටහන්. මොනවද මේ පෙළ වැල සටහන් කියලා කියන්නේ? දැන් අපි දන්න කාරණාවක් තමයි මෙන්ඩල් තමන්ගේ ප්‍රවේණි විද්‍යා පරීක්ෂණ ඔහු විසින් ගෙවතුමෑ කියන ශාකය තෝරාගෙන මේ ශාකයේ විවිධ මුහුණුකරණයන්ට ලක් කරලා ලැබෙන දරු පරම්පරාවල් ඔහු නිරීක්ෂණය කරලා ඒවා ඔහු සටහන් විදිහට තබා ගත්තා. එතකොට ඕක අපිට හැම ප්‍රවේණික මුහුමක් සඳහාම පාවිච්චි කරන්න බෑ. අපිට මානවීන් යොදාගෙන මේ විදිහේ ප්‍රවේණික මුහුම් කරන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා අන්න පරම්පරාවක්, අපි දන්න පරම්පරාවක් අරගෙන ඒ පරම්පරාව තුල මේ සමහර ලක්ෂණ කොහොමද ප්‍රවේණිගත වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව. මේක මේ අතීතයේ සිද්ධ වෙච්ච එකක් පිළිබඳ අපිට විවරණයක් කරලා බලන්න. එතකොට අපිට හම්බෙන බොහොම සාධාරණ හොඳම උදාහරණය තමයි එංගලන්තේ රජ පෙළපත පිළිබඳව. මොකද ඒකේ පරම්පරාවල් පිළිබඳ බොහෝම විස්තරයක් අන්න අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ එංගලන්තේ රජ පෙළපතේ ඔවුන්ගේ ලක්ෂණ පරම්පරාගත වෙච්ච ආකාරය පිළිබඳ විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා තියෙනවා. අන්න එහෙම එකකට තමයි අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ පෙළවැල් සටහන් නැත්තම් පෙළවැල සටහන. එතකොට අපිට තියෙන ප්‍රවේණික ලක්ෂණ මානව ප්‍රවේණික ලක්ෂණ කොහොමද පරම්පරාගත වෙන්නේ? එතකොට පරම්පරාගත වෙන්නේ කොහොමද කියන එකට වඩා ඕක වැදගත් වෙන්නේ කොහොමද පරම්පරාගත වෙලා තියෙන්නේ? ඉතින් මේක අපිට වැදගත් වෙනවා අන සමහර රෝග සම්ප්‍රේෂණය වෙච්ච ආකාරය පිළිබඳ අපිට අවබෝධයක් ලබා ගන්න. එතකොට බලන්න පෙළවැල් සටහනක් කියලා කියන්නේ මොකක්ද? දෙන ලද පවුල් ගසක අපි කියනවා ෆැමිලි ට්‍රී එකක නිශ්චිත ප්‍රවේණික ලක්ෂණයක් ප්‍රවේණිගත වන ආකාරයේ රේඛා සටහනක් මගින් නිරූපණය කළ විටය පෙළවැල සටහන් ලෙස හඳුන්වනවා. මොකද්ද කියන්නේ? දෙන ලද පවුල් ගසක ෆැමිලි ට්‍රී එකක් අපි ගත්තාමනේ අන්න. අතීත අවුරුදු දහස් ගානකට කලින් ඉඳලා අම්මා තාත්තා කෙනෙක් ඒගොල්ලන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ දරුවෝ ඒ ළඟ දරුවන්ගේ දරුවෝ ඒ දරුවන්ගේ දරුවෝ ඔහොම දැන් අපිට પરම්පරා ගානක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ පිළිබඳව අන්න પરම්පරාගත උනේ කොහොමද කියන එක තමයි මේ යටතේ අපි හොයලා බලන්නේ. ඒ කියන්නේ එක තමයි දෙන ලද පවුල් ගසක මං කිව්වේ. අර අවුරුදු දහස් ගානකට කලින් හිටපු අම්මා තාත්තා කෙනෙක් ඒගොල්ලන්ගේ දරුවෝ ආන්න ඔහොම ගිහලා අද වර්තමානයේ ඉන්න දරුවෝ ටික. ඒක තමයි ඒගොල්ලන්ගේ ෆැමිලි ට්‍රී එක. ඒක හරිය ලස්සනට තියෙනවා. දැන් අපේ පවුල් ගසක් අපි ගත්තාම අපේ තියෙන අපේ අම්මා තාත්තා ඉන්නවා. එතකොට අපේ අම්මගේ අම්මා තාත්තා ඉන්නවා. අපේ තාත්තගේ අම්මා තාත්තා ඉන්නවා. ඒ පිළිබඳව තොරතුරු නම් අපි දන්නවා. හැබැයි අපි දන්නේ නැහැ අපේ අම්මගේ තාත්තගේ අම්මා තාත්තා ගැන. එච්චර දීර්ඝ විස්තරයක් අපි සතුව නැහැ. ඒක අපි සතුව නැහැ. අපි ළඟ එච්චර දියුණු අන්න විස්තරයක් අපි සතුව නැත්තේ. මොකද අපි
අතීත පිළිබඳව අපිට තාක්ෂණය දියුණු නැහැ. ඒ හින්දා අපිට එහෙම තොරතුරු තිබුණේ නැහැ. හැබැයි ඉදිරියේදී නම් අපිට ඕක අන්න සාක්ෂි සහිතව තියෙයි. අපි ළඟ පරිගණක තාක්ෂණය අපි පාවිච්චි කරනවා අද වෙනකොට. ඒ හින්දා අපේ අම්මා තාත්තගේ ආච්චි සීයාගේ ඡායාරූප අපි ළඟ තියෙනවා. ඒගොල්ලන්ගේ තොරතුරු ටික අපි ළඟ තියෙනවා. අපේ අම්මා තාත්තා ගැන තොරතුරු තියෙනවා. අපි ගැන තොරතුරු තියෙනවා. අපේ දරුවෝ ගැන තොරතුරු තියෙනවා. ඒ දරුවන්ගේ දරුවෝ ගැන තොරතුරු ටික අර ටික එකතු කරගත්තයින් පස්සේ මේක දිගට මේ ෆැමිලි ට්‍රී එක අපිටත් හදා ගන්න පුළුවන්. හැබැයි අපිට එහෙම නිශ්චිත පවුල් ගසක් අපිට නැති හින්දා අපි පාවිච්චි කරන්නේ අර එංගලන්තේ රජපෙළපත පිළිබඳව එහෙම දීර්ඝ විස්තරයක් තියෙනවා. මම ඒ විස්තරය ගැන කතා කරන්න යන්නේ නේ. අපි අරගෙන යනවා මොකද්ද? අන්න පෙළවැල් සටහන. එතකොට දෙන ලද පවුල් ගසක මම කිව්වේ අන්න නිශ්චිත ප්‍රවේණික ලක්ෂණය. නිශ්චිත ප්‍රවේණික ලක්ෂණය. ඒතර අපිට පුළුවන් ගන්න මේ විඩෝ ස්පීක් තියනවද කියන එක. නළලේ කේශ රේඛාව පහළට නැවිලා තියෙන එක කොහොමද පරම්පරාගත වෙලා තියෙන්නේ? දිව රෝල් කිරීමේ හැකියාව කොහොමද පරම්පරාගත වෙලා තියෙන්නේ? මේ ඕනම ප්‍රවේණික ලක්ෂණයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ලක්ෂණයක්. අන ප්‍රවේණිගත වන ආකාරය රේඛා සටහනක් ලෙස නිරූපණය කළ විට එය පෙළවැල සටහනක් ලෙස හඳුන්වනවා. අර අපි පොඩි කාලේ ඉගෙන ගත්ත රුක් සටහන් වගේ එකක්. රුක් සටහන් ඇදලා තියෙන අන්න ඒ විදිහේ එකක්. එතකොට මේ පෙළවැල සටහනක් මගින් ප්‍රවේණික ලක්ෂණ ආවේනිගත වන ආකාරය අවබෝධ කරගත හැකියි. මේ පෙළවැල සටහන මගින් මේ ආවේනික ලක්ෂණ කොහොමද පරම්පරාගත වෙන්නේ කියන එක පිළිබඳ අපිට හොයලා බලන්න පුළුවන්. යම් පවුලක ප්‍රවේණික තොරතුරු පරම්පරා ගණනාවක් එක් රැස් කිරීම මගින් මෙය ගොඩනගා ඇත. ආන්නල. එතකොට මේක හදලා තියෙන මේක හදපු එකක්. අපි විසින් කරන එකක් නෙවෙයි. මේක හදලා තියෙන එකක්. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ අපි හදන එකක් නෙවෙයි. මේක හදලා තියෙන එකක්. මොකද්ද? යම් පවුලක ප්‍රවේණික තොරතුරු පරම්පරා ගණනාවක් එක් රැස් කිරීම මගින් මෙය ගොඩනගා ඇත. එතකොට පෙළවැල සටහනක් කියලා කියන්නේ නිශ්චිත ප්‍රවේණික ලක්ෂණයක් පරම්පරාගත වන ආකාරයේ අන රේඛා සටහනක් විදිහට මොකක් විදිහටද අපි පාවිච්චි කරන්නේ? රේඛා සටහනක් ලෙස නිරූපණය කරපුවාම අපි ඒකට කියනවා පෙළවැල සටහනක් කියලා. මේකෙන් අපිට ප්‍රවේණික ලක්ෂණ ආවේනිගත වන ආකාරය පිළිබඳ හොයලා බලන්න පුළුවන්. එතකොට අපිට මේකෙන් හම්බෙන්නේ මොකද්ද? පරම්පරා ගණනාවක් අපි එක්රැස් කරපු තොරතුරු තමයි මේ පෙළවැල් සටහන ගොඩනගන්න අපිට දායක වුනේ. එහෙනම් අපි හොයලා බලමු එහෙම ගොඩනගලා තියෙන උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශ අදාළව පෙළවැල සටහන් මොනවද තියෙන්නේ කියන එක. මේ බලන්න අන්න. අපි තෝරගත්ත පවුල් ගසක පෙළවැල සටහනක් අඳින්න අපිට පාවිච්චි කරන්න වෙනවා සම්මත සංකේත ටිකක්. මේවා ජාත්‍යන්තරව පිළිගත් සම්මත සංකේත. ඒ සංකේත තමයි අපි ගන්නවා පිරිමි ජීවියෙක් පෙන්වන්න මේ විදිහේ කොටුවක් අපි පාවිච්චි කරනවා. ගැහැණු කෙනෙක් පෙන්වන්න අපි රවුමක් පාවිච්චි කරනවා. එතකොට මේ පෞල් ඉතිහාසය පරීක්ෂා කරලා බලපුවාම මේවා තුල සමහර රෝග තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ પરම්පරා තුල විශේෂ ලක්ෂණ තියෙන්න පුළුවන්. ඒ තමයි අන නළලේ කේශ රේඛාව පහළට නැවිලා තියෙන එක. අපි කියනවා විඩෝ ස්පීක් තත්වය. එහෙමත් නැත්නම් කම්මුල් වල ගැසීම වගේ එකක්. එවැනි ප්‍රවේණික ලක්ෂණයක් තියෙන්නත් පුළුවන්. ඒතර රෝගයක් හරි ප්‍රවේණික ලක්ෂණයක් හරි අන්න මේ පෞල් ගසක තියෙනවා නම් අපි ඒ අය නිරූපණය කිරීම සඳහා විශේෂ සංකේතයක් පාවිච්චි කරනවා. අන්න එවැනි රෝග තත්වයක් හෝ එමත් නැත්නම් විශේෂ ප්‍රවේණික ලක්ෂණයක් තියෙන පිරිමි අයවලුන් සංකේත කරනවා අර පෙට්ටිය මක් කරලා තියෙන පාට කරලා තියෙන. ඒක සහිත රෝගී එහෙමත් නැත්නම් අර විඩෝ ස්පීක් එහෙමත් නැත්නම් අන්න අපිට හම්බෙන ඩිම්පල්ස් මුමුණේ වල ගැසීම් මෙන්න මේ ලක්ෂණ තියෙන ගැහණු කෙනෙක් නම් අපි පාවිච්චි කරනවා මොකද්ද? අන්න මේ ගැහණු කියන සංකේතය අපි පාට කරලායි තියෙන්නේ. මෙන්න මේ සංකේත හතර එතකොට අපි පාවිච්චි කරනවා මේ අන්න පෙළවැල සටහන් ඇඳීම සඳහා. ඉතින් මේ පෙළවැල සටහන අපි කොහොමද එන්නේ කියන එක අන්න ඊළඟට හොයලා බලමු. විවාහය අපි පෙන්වන්නේ මේ විදිහකින්. හරස් බන්ධනයකින් පිරිමි කෙනයි
ගැහැණු කෙනයි විවාහය අපි පෙන්නනවා මොකක් කියලාද? අන්න මේ විදිහේ සංකේතයකින්. මේ අපිට හම්බෙන විවාහය හා දරුවන්. මේ ගැහැණු කෙනයි මේ පිරිමි කෙනයි. මේ අම්මයි තාත්තයි විවාහ වෙලා ලැබෙනවා දරුවෝ. එතකොට ලැබෙනවා පිරිමි දරුවෙක් හම්බෙනවා. මේ අපිට හම්බෙන පිරිමි දරුවා. එතකොට මේකෙනම් මේ පිරිමි දරුවා නිරෝගී පිරිමි දරුවෙක්. දැන් අපිට යාට කියන්න පුළුවන් කවුරු කියලාද? නිරෝගී පිරිමි. මේ අපිට හම්බෙනවා ගැහැණු දරුවෙක්. එයත් අපිට හම්බෙනවා එතකොට නිරෝගී ගැහැණු දරුවෙක්. නිරෝගී ගැහැණු දරුවෙක් හම්බෙන්නේ. මේ තව දරුවෙක් හම්බෙනවා. ඒ අපිට හම්බෙන නිරෝගී පිරිමි දරුවෙක්. එතකොට මේ හම්බෙන අය සමහර වෙලාවට අපිට මෙහෙම වෙන්නත් පුළුවන්. පිරිමි දරුවෙක් හම්බෙනවා. හැබැයි අපි පාට කරනවා. එම පාට කරලා තියෙනවා නම් එයා රෝගියෙක් කෙනෙක් අන්න වෙන විදිහට කිව්වොත් කිසියම් අදාළ ප්‍රවේණික ලක්ෂණය තියෙන කෙනෙක්. මේ රෝගී පිරිමි. එතකොට මේ විදිහට අපිට හම්බුනොත් මේ ඒක අපි පාට කරලා තිබුණොත් ඒ ලැබෙන්නේ රෝගී ගැහැණු කෙනෙක්. එතකොට මේක මේ විදිහටම තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒ අපිට ලැබෙන එකයි අපි ගන්න. අපිට දීලා තියෙන පෞල් ගසේ තියෙන විදිහමයි අපි ගන්න. අපි ඒව වෙනස් කරන්න යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට විභාගයට අපිට පෙළවැල සටහන් අඳින්න දෙන්නේ නැහැ. ඇඳපු පෙළවැල සටහනක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන එක තමයි කරන්නේ. දැන් අපි හරිය අවබෝධයක තියාගන්න අපිට අඳින්න දෙන්නේ නැහැ. අපිට ඇඳපු පෙළවැල සටහනක් දීලා අන්න ඒකෙන්. එහෙම නැත්නම් අපිට හැදෙන දරුවෝ ගැන කියනවා. නිරෝගී පිරිමියෙක් හා නිරෝගී ස්ත්‍රියක් විවාහයෙන් පළමු දරුවා පිරිමි දරුවෙක්, දෙවන දරුවා ගැහැණු දරුවෙක්, තුන්වන දරුවා පිරිමි දරුවෙක් කියලා නිශ්චිතව කියනවා. එතකොට අපි පිළිවෙලින් අන්න මේක නම් පළමු දරුවා පිරිමි දරුවෙක්, දෙවන දරුවා ගැහැණු දරුවෙක්, තුන්වන දරුවා අන්න පිරිමි දරුවෙක්. මේ තුන් දෙනාම නිරෝගී දරුවන් විදිහටයි දීලා තියෙන්නේ. එතකොට මේක තමයි අපි පාවිච්චි කරන මොකද්ද? සම්මත සංකේත ටික. එතකොට අපි මොනවද පාවිච්චි කරපු සංකේත ටික? එකක් තමයි යන්න අපි ගැහැණු දරුවෙක් නිරූපණය කරන්න පාවිච්චි කරා රවුම. මේ නිරෝගී ගැහැණු. ඊට අමතරව අපි සංකේතයක් පාවිච්චි කරා මේ විදිහ එක. මේ නිරෝගී පිරිමි. ඊට අමතරව අපි සංකේතයක් පාවිච්චි කරා මේ ඇතුළ පාට කරා. මේ අපිට හම්බ වෙන රෝගී පැහැදිලි. මේ රෝගී ගැහැණු. ඊට අමතරව අපිට හම්බුණා මේ අපි මෙයා වරගෙන පාට කරපුවාම ඒ කියන්නේ අන්න අපිට හම්බෙන රෝගී පිරිමි. එතකොට අපි තව සංකේතයක් ගත්තා. ඒ පිරිමි කෙනෙකුයි ගැහැණු කෙනෙකුයි විවාහය පෙන්වන්න ආන්න මේ විදිහ එක. එතකොට මේකෙන් පෙන්වන්නේ විවාහය කියන. පැහැදිලිද? දැන් ඔය සංකේත ටික ඉස්සෙල්ලාම මතක තියෙන්න ඕන. පිරිමි, ගැහැණු, රෝගී පිරිමි, රෝගී ගැහැණු, පැහැදිලි? නිරෝගී පිරිමි, නිරෝගී ගැහැණු, ඒ වගේම විවාහය සහ දරුවෝ ලැබෙන විදිය අන්න අපි මේ සටහනේ දාලා. එතකොට අපිට ඕක අපි ගත්තොත් එහෙම මේ විදිය එකක්
අපි සාමාන්‍ය මුහුමක් අරන් බැලුවොත් එහෙම සාමාන්‍ය එකක් අපි අරන් බැලුවොත් එහෙම අපිට බොහොම සරලව ගන්න පුළුවන් මේක මේ විදියට. පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් මේ දෙන්න විවාහ වෙලා අන්න දරුවෝ ලැබෙනවා. ලැබෙන දරුවෝ කවුද? පිරිමි දරුවෙක් හම්බෙනවා. ගැහණු දරුවෙක් හම්බෙනවා. අන්න තවත් පිරිමි දරුවෙක් හම්බෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් තවත් පවුලක් හොයලා බලන්න. තවත් පවුලක් හොයලා බලන්න. එතකොට මේ අපි කියන X කියන පවුල. ඒගොල්ලන්ගේ මේ පවුල් ගස. අපි ওই විදිහටම සලකනවා තව එක්කෙනෙක් මේ. පිරිමි කෙනෙක් විවාහ වෙනවා කාන්තාවක් එක්ක. මේ අපි කියන Y පවුල. මේගොල්ලන්ට ලැබෙනවා දරුවෝ. මේගොල්ලන්ට ලැබෙනවා දරුවෝ. අන්න අපිට හම්බෙනවා ගැහණු දරුවෙක්. අපිට හම්බෙනවා පිරිමි දරුවෙක්. අන්න තවත් පිරිමි දරුවෙක් හම්බෙනවා. එතකොට මේ පවුලේ තාත්තා ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. මේ ඔයගොල්ලන්ට මතක් වෙන්න මම මේ සංකේත ආපහු මතක් වෙන්න කියන්නේ. මේ අපිට හම්බ වෙන මව මේ පියා. මේ මව මේ පියා. එතකොට මේ ලැබෙන අපිට හම්බ වෙන කවුද? පිරිමි දරුවා. මේ අනිත් පිරිමි දරුවා. මේ අපිට හම්බෙච්ච ගැහණු දරුවා. මේ පිරිමි දරුවෙක්, මේ ගැහණු දරුවෙක්, මේ පිරිමි දරුවෙක්. දැන් මේ පවුල් දෙක. මේ පවුල් දෙකේ පිරිමි දරුවෙක් ඉන්නවා, ගැහණු දරුවෙක් ඉන්නවා. මෙන්න මේ පිරිමි දරුවවයි මේ ගැහණු දරුවවයි අන්න කසාද බඳ. පැහැදිලි? එම කසාද බැඳලා මේ දෙන්නට දාව දරුවෝ උපදිනවා. ඒ දෙන්නට දාව දරුවෝ හම්බෙනවා. ඒත් අපි ගන්නවා මේ ගැහණු දරුවෙක් හම්බෙනවා. මේ පිරිමි දරුවෙක් හම්බෙනවා. ඒවා මේ සම්මත නෙවෙයි දරුවනේ. ඒවා සම්මත නෙවෙයි. මම හිතලා අඳින එක. මට ඕන ඔයගොල්ලන්ට මේ ආකෘතිය පිළිබඳ අදහසක් දෙන්න. ඊට පස්සේ මේ ලැබෙනවා තවත් අන්න ගැහණු දරුවෙක් ලැබෙනවා. පැහැදිලි? එතකොට මේ ගැහණු දරුවටත් පුළුවන් මක් කරන්නද? තව පවුල් ගසක වෙනත් පවුල් ගසක පිරිමි දරුවෙක් එක්ක අන්න විවාහ වෙලා දරුවෝ හදන්න. ඒතර ඕක ඕන්න අපිට හම්බෙන ෆැමිලි ට්‍රී එකක්. ඒතර මේක තව පල්ලෙහාට ගියා. ඒතර මේ ගැහණු දරුවා අන්න පිරිමි කෙනෙක්ව කසාද බැඳලා දරුවෝ හදනවා. එයාට දරුවෝ අන්න තව ඇති වෙන අපිට දරුවෝ 6-7 දෙනෙක් හම්බ වෙනවා. කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දරුවෝ අන්න ඊට පස්සේ ඒ දරුවෝ තවත් පවුලක අන්න දරුවොත් එක්ක කසාද බැඳලා මක් කරගන්නවද? අන්න දරුවෝ හම්බ. ඒතර මේක තමයි අපිට හම්බ වෙන පෙළවැල සටහන. ඒතර මේක අපි පාවිච්චි කරමු අපේ ජීව විද්‍යා සම්මතයන් පිළිබඳව අපි හොයලා බලමු. අපිට ඕන කරන ප්‍රවේණික ලක්ෂණ කීපයක් අපි මේ පෙළවැල සටහනට දාලා ඒක හරහා පරම්පරාගත වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ හොයලා බලමු. ඒතර ඇත්තටම හොයලා බලන්නේ පරම්පරාගත වෙන්නේ කොහොමද කියන එක නෙවෙයි. පරම්පරාගත වෙලා තියෙන්නේ කොහොමද? පරම්පරාගත වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හොයලා බලනවා. මේ බලන්න. අපි දන්න එකක් විඩෝ ස්පීක් කියන එක. විඩෝ ස්පීක් කියන එක අපි දන්න එක. නළලේ කේශ රේඛාව පහළට නැමී පැවතී.
අපි කිව්වා මේ සුලභ මෙන්ඩලීය ප්‍රවේණික ලක්ෂණයක් මේක. අපිට දකින්න පුළුවන් අන්න මෙන්ඩල් කියපු විදියට පරම්පරාගත වෙන ලක්ෂණ. එතකොට මේකෙදි දරුවනේ අන්න කොහොමද මේ විඩෝ ස්පීක් කියන தත්ත්වය මම ඕක උගන්න කොටත් කිව්වා සිංහලෙන් කියන්නේ නළලේ කේශ රේඛාව පහළට නැමී පැවති. හැබැයි අපි මේ වචනේම පාවිච්චි කරමු. ඒක අපි ඉගෙන ගමු. මෙන්න මේ විඩෝ ස්පීක් කොහොමද පෞල් ගසක පරම්පරාගත වෙලා තියෙන්නේ අන්න කියන එකයි අපි හොයලා බලන්න හදන්නේ. එතකොට අපිට හම්බෙන එකක් තමයි මේ පළමු පරම්පරාව අන්න අපිට හම්බෙනවා පිරිමි කෙනෙක් මේ කාන්තාවක් හම්බෙනවා මේ තවත් පවුලක පිරිමි කෙනෙක් කාන්තාවක් ඉන්නවා. එතකොට මේ පවුලේ දරුවෝ අපිට 4 දෙනෙක් හම්බෙනවා. මේ පවුලේ අපිට දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. එතකොට මේ පවුලේ ගැහණු දරුවෙක් මේ පවුලේ පිරිමි දරුවෙක් මේ පවුලේ අන්න ගැහණු දරුවෙක් එක්ක විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් හද. ඕකනේ ඕකෙන් එළියෙන් අපිට ගන්න තියෙන කාරණේ. දර අපි අර ඇඳා වගේ පවුල් ගසක් මේක. අන්න තාත්තෙක් ඉන්නවා අම්මෙක් ඉන්නවා. ඒ දෙන්නට දාව දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ දරුවෝ අතර එක ගැහණු දරුවයි පිරිමි දරුවෝ 3 දෙනෙක්. තව පවුලක් ඉන්නවා ඒකේ අම්මේ අන්න තාත්තා කෙනෙක් ඉන්නවා අම්මා කෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට දරුවෝ දෙන්නෙක් හම්බෙලා තියෙනවා. එක දරුවෙක් ගැහණු දරුවෙක් අනිත් දරුවා පිරිමි දරුවෙක්. දැන් අපි මොකද කරන්නේ? මේ පවුල් ගසේ මේ ෆැමිලි ට්‍රී එක ඇතුලේ හිටපු පිරිමි දරුවෙක් මේ පවුල් ගසේ ඉන්න අන්න ගැහණු දරුවෙක් විවාහ කරලා ඒගොල්ලන්ගෙන් අන්න දරුවෝ අරන් ඉන්නවා දරුවෝ දෙන්නෙක් හම්බෙලා තියෙනවා. දැන් අපි ඕකට දාලා බලමු විඩෝ ස්පීක් තත්ත්වය කොයි වගේද කියලා. ඔබ දන්නවා නළලේ කේශ රේඛාව පහළට නැමිලා තියෙන්නේ අන්න ප්‍රමුඛ ඇලීලයක් මගින්. ප්‍රමුඛ ඇලීලයක් මගින්. ඒක අපි ඉගෙන ගන්නවා මොකක් කියලාද? අන්න අපිට හම්බ වෙච්ච මේ බලන්නකෝ. ප්‍රමුඛ ඇලීලයක් මගින්. ඒ තමයි ඒක capital W simple W වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් capital W වෙන්නත් පුළුවන්. එතකොට විඩෝ ස්පීක් කියන තත්වය මක් වෙන්න පුළුවන්ද? අන්න අපිට හම්බ වෙනවා මෙන්න බලන් ඉන්න. මේ අපි ඉගෙන ගත්ත කාරණා. අපි ඉගෙන ගත්ත මේක බොහොම පැහැදිලිව අන්න capital W එහෙමත් නැත්නම් capital W simple W අන්න මේ තත්ත්වය තියෙනවා නම් නළලේ කේශ රේඛාව පහළට නැවිලා යනවා දකින්න පුළුවන්. ඒ කියන්නේ විඩෝ ස්පීක් තත්ත්වය තියෙනවා. පැහැදිලිද? මේකෙන් විඩෝ ස්පීක් තත්ත්වය ඇත. ඒ කියන්නේ නළලේ කේශ රේඛාව පහළට නැවිලායි තියෙන්නේ. අපි ඇදලා බැලුවොත් ආන්න මේ විදිහට නළලේ කේශ රේඛාව පහළට ඇවිල්ලා තියෙනවා. simple W තිබ්බොත් අන්න සාමාන්‍ය තත්ත්වයක් දකින්න පුළුවන් වෙයි. ඒ කියන්නේ විඩෝ ස්පීක් තත්ත්වය නැහැ. ඒතර ඔබ මේක මතක තියෙන්න ඕන දරුවෝ. හොඳ දරුවෝ වගේ පාඩම් කරලා තියාගන්න. විඩෝ ස්පීක් තත්ත්වයේ තියෙන්නේ ප්‍රමුඛ සමයුග්මක අවස්ථාව. එහෙමත් නැත්නම් විෂම යුග්මක අවස්ථාවේ විඩෝ ස්පීක් තත්ත්වය ඇත. නිලීන සමයුග්මක අවස්ථාවේ විඩෝ ස්පීක් තත්ත්වයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතර අපි මේ මුහුමේ පාවිච්චි කරලා තියෙනවා මේ බලන්න අපිට හම්බ වෙච්ච මේ පෙළවැල සටහනේ අපි අරන් තියෙනවා අන්න මේ පෙළවැල සටහනේ අපි අරගෙන තියෙනවා මෙන්න බලන්න. ඒතර මේ capital W simple W තත්ත්වයක් මෙතන. ඒ කියන්නේ මෙයා අපි පාට කරලා තියෙනවා. අපි කිව්වේ පාට කරා නම් අපි කෝ රෝගී. එතකොට මේ පෙට්ටියකින් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ පිරිමි. එතකොට මෙතන රෝගයක් නෙවෙයිනේ විඩෝ ස්පීක් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රවේණික ලක්ෂණය. එතකොට අපි කියනවා එහෙනම් මේ විඩෝ ස්පීක් තත්වය තියෙන කෙනෙක්. හැබැයි යාගේ ඇලීල පිහිටලා තියෙන දරුවනේ
විෂම යුග්මක විදිහට මේ capital W simple W විදිහට. මේ අන්න විඩෝ ස්පීක් තත්ත්වය නැති එක්කෙනෙක්. මං කිව්වනේ විඩෝ ස්පීක් තත්ත්වය නැහැ කාටද? simple W simple W. එහෙනම් මේ විඩෝ ස්පීක් තත්ත්වය නැහැ. අනිත් පවුල් ගසේ මේ පිරිමි කෙනා එයා simple W simple W. දැන් මේ ඔය W වගේ අකුරක මම ඔයිට කලිනුත් ඕගොල්ලන්ට කිව්වා කැපිටල් සිම්පල් ලියනකොට දරුවෝ ඒ ගැන සැලකිල්ලක් දක්වන්න. පැහැදිලි? මට නම් ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. හිතුව මම කැපිටල් W ලියනවා මෙහෙම ලියනවා මේ. මම සිම්පල් W ලියනවා මෙහෙම මේ. ආන්න. ඒතර ඒක හොයාගන්න පුළුවන්. අර මේකෙම පුංචි අකුර ලියන්න ගියොත් සමහරලාට ඔබට වරදින්න පුළුවන්. ඒ හින්දා තමන්ට අනන්‍යතාවයක් හදාගන්න හොඳ දරුවෝ වගේ. මොකද මේ පුංචි කාරණේ ගැනත් සැලකිල්ලක් දක්වනවා. මොකද ඕගොල්ල විභාගයේ කියලා කියන ටිකක් පොඩි අපි තිගැස්සෙන කාලයක්. ඒක ඇතුළේදී අපි පොඩක් බය වෙලා අපි චුට්ටක් එහෙමනේ අන්න එහෙම ඉන්න තැනක් ඒක. බොහොම 100%ක් යහපත් පරිසරයක් නෙවෙයි. එතකොට අපිට නිකන් අපි සමහරලාට මේ හදිස්සිය කලබලයට මේ අකුරු ලියන්න ගියාම අනේ ඇත්තම කතාව අපි පේපර් එක බලපුවාම සර් කෙනෙක් එහෙමත් නැත්නම් ටීචර් කෙනෙක් එයාට හොඳටම පේනවා මෙයා මේ කැපිටල් සිම්පල් වැඩේ පැහැදිලි නැහැ. ආන සිම්පල් ලකුර කැපිටල් ලකුරක් වගේ කැපිටල් ලකුර සිම්පල් ලකුරක් වගේ. එයාට එතකොට ලකුණු දෙන්න විදිහක් නැහැ. එතකොට ඒකට ඔබට ලැබෙන්න තියෙන ලකුණු අහිමි වෙනවා. ඔබ ඒ පිළිබඳව හිතලා නැති හින්දා. දැන් මේ පුංචි කාරණේ ගැන සැලකිල්ලක් දක්වන මේ වගේ සංකේත ආපුවාම දැන් හේතුව දැන් මේක දෙනවා අපිට. මේකේ ගානක දෙනවා දීලා අහනවා මේ ඊළඟ පරම්පරාවේ එහෙනම් රෝගී පිරිමි දරුවගේ ප්‍රවේණ දර්ශය මොකක්ද කියලා. එතකොට ඔයාලට ලියන්න ඕන. හරි අකුරු පාවිච්චි කරලා ලියන්න ඕන. එතකොට මේක simple W simple W වන්න බෑ. එතකොට මේ simple W simple W අන්න ඒ කියන්නේ මම ඔතෙන්ට ආපහු ලියන්නම් මේ simple W simple W. ඒ කියන්නේ විඩෝ ස්පීක් තත්වයක් නැහැ. විඩෝ ස්පීක් තත්වයක් නැති ගැහණු කෙනෙක්. නැති පිරිමි කෙනෙක්. හොඳට බලන්න මාරු වෙනවා. අපිටත් මාරු වෙනවා මේවා කියද්දි. හරි අන්න. ඒ හින්දා මේ අපිට හම්බෙන විෂම යුග්මකෙක් කෙනෙක් අන්න ඒක. මේ වගේ තැනකදී නම් මේ දෙක බොහොම පැහැදිලි වෙනවා. එක්කෙනෙක් කැපිටල් එක්කෙනෙක් අනිත් එක්කෙනා සිම්පල් එක්කෙනෙක්. මේ අන්න විඩෝ ස්පීක් තත්වය තියෙන ගැහණු කෙනෙක්. එතකොට මේකේ අම්මා විඩෝ ස්පීක් තත්ත්වයේ තියෙනවා තාත්තට නැහැ. මේකේ තාත්තට විඩෝ ස්පීක් තත්ත්වයේ තියෙනවා අම්මට නැහැ. මේ පවුලේ දරුවෝ 4 දෙනෙක් හම්බෙනවා. අන්න අපිට පේන්න තියෙනවා දැන් අන්න කවුද? ගැහණු දරුවෙක් හම්බෙලා තියෙනවා. විෂම යුග්මකෙක් කෙනෙක්. එහෙනම් අනිවාර්යෙන් විඩෝ ස්පීක් තත්ත්වයේ තියෙනවා. මේ නිලීන සමයුග්මකයි මේ පිරිමි දරුවා. මේ පිරිමි දරුවත් නිලීන සමයුග්මකයි. හැබැයි මේ පිරිමි දරුවා අන්න විෂම යුග්මකයි. එහෙනම් එයාට විඩෝ ස්පීක් තත්ත්වයක් තියෙනවා. පැහැදිලි? එතකොට මේ පවුල් ගසේ ලැබිලා තියෙන දරුවෝ දෙන්නෙක්. පළමු දරුවා ගැහණු දරුවෙක්. ගැහණු දරුවා විෂම යුග්මකයි මේ. ඇලිල්ල දෙක විෂම යුග්මකයි. කැපිටල් W සිම්පල් W. එහෙනම් එයාට විඩෝ ස්පීක් තත්ත්වය තියෙනවා. මෙයාට සිම්පල් W සිම්පල් W වෙනදා විඩෝ ස්පීක් තත්ත්වයක් නැහැ. ඒතර අපි විවාහ කරන්නේ විඩෝ ස්පීක් තත්ත්වයේ තියෙන විෂම යුග්මක දෙන්නේ. අනේ එතකොට චුට්ටක් බලන්න. මෙයාගේ කැපිටල් W සිම්පල් W තියෙනවා. මෙයාගේ කැපිටල් W සිම්පල් W තියෙනවා. එහෙනම් ඔන්න බලන් ඉන්න. මේ අන තාත්තගෙන් අපි ගමු. මේ තාත්තගෙන් නැත්නම් මේ පිරිමි එක්කෙනාගෙන් අන්න එනවා කැපිටල් W වෙනවා පේනවා. මම ටිකක් ලොකුවට ලියනවා කැපිටල් W. මේ ගැහණු කෙනාගෙන් කැපිටල් W වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ දරුවා කැපිටල් W කැපිටල් W වෙනවා. එහෙම නැත්තම් මේ අන්න පිරිමි කෙනාගෙන් කැපිටල් W වෙනවා. මේ ගැහණු කෙනාගෙන් සිම්පල් W වෙනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ ඇති වෙන දරුවා මක් වෙන්න පුළුවන්ද? කැපිටල් W කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W වෙන්න පුළුවන්. ඉතින් සර් මෙයාගෙන් මේ සිම්පල් W ඇවිල්ලා මෙයාගෙන් සිම්පල් W මෙයාට එන්න බැරිද? පුළුවන්. හැබැයි එහෙම આવොත්
විඩෝ ස්පීක් තත්ත්වයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි කිව්වා සිම්පල් ලකුණු දෙකක් තිබ්බොත් සිම්පල් W සිම්පල් W නම් මොකද්ද? සාමාන්‍ය තත්ත්වය කියන. ඒ කියන්නේ විඩෝ ස්පීක් දකින්න හම්බ වෙන්නේ. එහෙනම් මෙන්න මේ දරුවා capital W හෝ capital W simple W ගැහණු දරුවෝ. මෙයා විඩෝ ස්පීක් නෑ. ඒ කියන්නේ simple W අන්න simple W. ඕගොල්ලන්ට විභාගෙදි මේ පෙළවැල සටහන ඔහොමම දීලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඇයි මෙයා capital W හෝ capital W simple W වෙන්නේ? ඒකට හේතුව තමයි මේ දෙන්න විෂම යුග්මක වීම. අපි නිකමට කල්පනා කරමු. ඔන්න බලන්න දැන් අපි පාවිච්චි කරනවා අපේ අන්න අපි ඉගෙන ගත්ත සාධකය අපි පාවිච්චියට ගන්න. අපි හිතමුකෝ විඩෝ ස්පීක් තියෙන්න පුළුවන් නේ දරුවෝ මේ capital W විඩෝ ස්පීක් නේ. capital W simple W විඩෝ ස්පීක් නේ. එතකොට කෙනෙක් මාත් එක්ක තර්ක කරන්න පුළුවන් මෙයා අස capital W වෙන්න බැරිද? පැහැදිලි. මෙයා capital W වෙන්න බෑ. අන්න. ඇයි හේතුව? එතකොට මේ දෙන්නගෙන් පේනවද මේ මෙයා capital W හෝ මෙයා capital W simple W. තේරෙනවද වැඩේ? එතකොට අපෙන් ඔක විස්තර කරන්න කියලා කිව්වොත් අන්න මේ දෙන්න capital W හෝ capital W simple W විඩෝ ස්පීක් දරන ගෑනු දරුවෙක් ඉන්නේ ඇයි කියලා ඇහුවොත් ඔබ පැහැදිලිව උත්තරයට දෙන්න ඔවුන්ගේ ජනකයින් නැත්නම් ඔවුන්ගේ දෙමව්පියන් විඩෝ ස්පීක් සඳහා විෂම යුග්මක වීම. බැරි වෙලා එක්කෙනෙක් හරි මෙතන සමයුග්මක වුණා නම් මෙතන එක්කෙනෙක් හරි සමයුග්මක මේ දෙන්නගෙන් එක්කෙනෙක් අපි නිකන් හිතන්න. මෙයා capital W simple W නැතුව capital W වුණා නම් මෙයා capital W වුණා නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මෙයා මෙයාත් එක්ක ගියා අන්න capital W. අපිට හම්බෙයිද capital W simple W එක්කෙනෙක් හම්බෙයිද මෙතන? නැහැ. ඒත් එක්ක මොකද වෙන්නේ මේ පැත්තේ? මෙයා මේ જાතිය එක්කෙනෙක් හම්බෙනවද? නැහැ. මෙයා කොයි જાතියද වෙන්නේ? ඇයි? capital W අකුරක් මෙයාටත් තියෙනවා. මෙයාටත් capital W අකුරක් හම්බෙනවා. ඒ කියන්නේ මෙයාත් විඩෝ ස්පීක් තියෙනවා. දැන් මේ ගානේ අපිට දීලා නැහැනේ මේ පෙළවැල සටහනේ අපිට දීලා නැහැනේ මේ. මෙයාට විඩෝ ස්පීක් තියෙනවා කියලා. මේ අතීත එකක් නේ අපි මේ අරන් තියෙන්නේ. මේ තිබිච්ච ඒවා තමයි හොයලා බලලා තියෙන්නේ. එහෙම නැතුව මේ අලුතෙන් ලැබෙන දරුවෙක්ට විඩෝ ස්පීක් තියෙනවද කියලා නෙවෙයි මේ අපිට හම්බෙච්ච එක. මෙයාගේ විඩෝ ස්පීක් තිබිලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් මෙයා simple W. මෙයා විඩෝ ස්පීක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාට විඩෝ ස්පීකුත් තියෙනවා. ඒ විඩෝ ස්පීක් තත්ත්වය ඇති වෙන්න capital W හේතු වෙන්නත් පුළුවන්. ඒ ඇලිල දෙක හේතු වෙන්නත් පුළුවන්. capital W simple W හේතු වෙන්නත් පුළුවන්. ඇයි? ඒගොල්ලන්ගේ මුල් ජනකයෝ, ඒගොල්ලන්ගේ දෙමව්පියෝ අන්න විඩෝ ස්පීක් සඳහා විෂම යුග්මකයි. අන්න ඒවා චුට්ටක් තනියම කල්පනා කරන්න. මෙන්න මේ වගේ එකක් දීලා ඔබෙන් ප්‍රශ්න අහන්න. මේව වෙනස් කරන්නේ නැහැ. මේ තත්ත්වෙමයි තියෙන්නේ. ඔයගොල්ලන් අහන්න පුළුවන් මේ අන්න මේක ආවේ කොහොමද? මං ආයේ කියමු. කොහොමද ප්‍රමුඛ සමයුග්මක හෝ විෂම යුග්මක ඇලීල සැකැස්මක් මගින් විඩෝ ස්පීක් ලැබුණේ කොහොමද කියලා අහුවොත් අපි කියනවා අන්න දෙමව්පියන් විඩෝ ස්පීක් සඳහා විෂම යුග්මක වීම. ඒ දෙන්නගෙන් කවුරුවත් සමයුග්මක නැහැ. එතකොට ඔන්න අපිට හම්බ වෙච්ච පෙළවැල සටහන කවුරු සඳහාද? විඩෝ ස්පීක් සඳහා. එතකොට මම මේකේ මම ඇදපු කොටස් ටික මම අයින් කරලා දාන්න. එතකොට ඕගොල්ලන්ට ඕක බොහොම පැහැදිලි. ඔන්න අපිට දීලා තියෙන පවුල් ගසක විඩෝ ස්පීක් ප්‍රවේණිගත වන ආකාරය. එතකොට මේක අපි පාඩම් කරන් තියාගන්නේ. එතකොට අපි පාඩම් කරලා තියාගන්නේ මොකද්ද?
විඩෝ ස්පීක් ප්‍රමුඛ ඇලීල මගින් පාලනය වේ. ප්‍රමුඛ සමයුග්මක හෝ විෂම යුග්මක අවස්ථාවක් මගින් විඩෝ ස්පීක් තත්ත්වය ඇති කර. නිලීන සමයුග්මක අවස්ථාව මගින් විඩෝ ස්පීක් තත්ත්වය ඇති කරන්නේ නෑ සාමාන්‍ය තත්ත්වයක් අපිට ලබා දෙන්න. මේ පෙළවැල සටහනට අදාළ මුහුන්කරණය අපි ඊළඟට හොයලා බලමු. මේ බලන්න. මෙන්න විඩෝ ස්පීක් පිළිබඳව අපි හදාගත්ත පෙළවැල සටහනේ තියෙන මූලික කාරණා ටික මොනවද කියන එක අපි හොයලා බලමු. එතකොට අපිට පේන්න තියෙන එකක් තමයි බලන්න තෝරාගත් අන පවුලක පරම්පරා 3ක විඩෝ ස්පීක් ප්‍රවේණිගත වන ආකාරය පෙළවැල සටහනේ දක්වා ඇත. අන අපි සාකච්ඡා කරා කලින් මේ පෙළවැල සටහන අපි ඇඳලා බැලුවා කොහොමද කියලා. ඒක යන තෝරාගත් අන්න පරම්පරා 3ක විඩෝ ස්පීක් ප්‍රවේණිගත වන ආකාරය තමයි දක්වලා තියෙන්නේ. පළමු පරම්පරාවේ යුගල් දෙකෙන් එක් අයෙකු බැගින් විඩෝ ස්පීක් දරයි. අන්න අපිට හම්බෙන පළමු පරම්පරාවේ යුගල් දෙකෙන් එක්කෙනෙක් බැගින් විඩෝ ස්පීක් දරනවා. අපි හොයලා බැලුවා ඒක පිළිබඳව. විඩෝ ස්පීක් ප්‍රමුඛ ඇලීලකින් පාලනය වන, ඒ කියන්නේ කැපිටල් W ප්‍රමුඛ ප්‍රවේණික ලක්ෂණයකි. විඩෝ ස්පීක් නොදරන්නන් නිලීන සමයුග්මකයින්, ඒ කියන්නේ සිම්පල් W විය යුතුයි. දෙවන පරම්පරාවේ හා තෙවන පරම්පරාවේ විඩෝ ස්පීක් දරන අය නොදරන අය හමුවන හේයින් මුල් ජනකයින්ගේ විඩෝ ස්පීක් දරන්නන් ඒ සඳහා විෂම යුග්මක විය යුතුයි. අපිට පැහැදිලි එක අපිට හම්බුණා පෙළවැල සටහන බලපුවාම අන්න විෂම යුග්මකෙක් කෙනෙක් තමයි හම්බ වෙන්නේ. දෙවන පරම්පරාවේ විවාහය විඩෝ ස්පීක් දරන්නන් දෙදෙනෙකු අතර වන හේයින් අන්න තුන්වන පරම්පරාවේ විඩෝ ස්පීක් දරන්නන් කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W විය හැකියි. අන්න ඒකාංගී ප්‍රවේණියට අනුව විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය කීයද එහෙමනම්? 4න් 3යි. විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. මේ අපි පැහැදිලි කරගත්තේ අන්න අපි ඇඳලා බලපු විඩෝ ස්පීක් පරම්පරාගත වෙන ආකාරය පිළිබඳ පෙළවැල සටහන පිළිබඳව විස්තරය. යන්න ඊළඟ කොටස බල. ඔක කොහොමද 4න් 3යි කියලා බල. මේ බලන්න. අපි දන්න කාරණය තමයි ජනකයින් කැපිටල් W සිම්පල් W විඩෝ ස්පීක් තියෙනවා. අපි මුහුන්කරණය කරන්නේ කාත් එක්කද? කැපිටල් W සිම්පල් W එක. මගේ නම් කැපිටල් සිම්පල් පැහැදිලි පේනවා. එතකොට විඩෝ ස්පීක් දරන දෙන්නෙක්. එතකොට අපි ගන්නවා ජන්මානු. ජන්මානු ගත්තයින් පස්සේ අර මෙන්ඩල් කියපුවා තාම අපි මෙන්ඩල්ව අමතක කරන්නේ නැහැ. කැපිටල් W එක. සිම්පල් W තවත් එකක්. අනිත් පැත්තේ කැපිටල් W තියෙනවා. සිම්පල් W තියෙනවා. මෙන්න අපිට හම්බෙන ජනිතයි. ඒ කියන්නේ F එක. මෙයාත් එක්ක ගන්න. කැපිටල් W කැපිටල් W. විඩෝ ස්පීක් තියෙනවා. මෙයාත් එක්ක. ඒ කියන්නේ මේ ජන්මානුවයි මේ ජන්මානුවයි. මේ ඩිම්බයයි මේ සුක්‍රාණුවයි. එතකොට මොකද්ද වෙන්නේ? කැපිටල් W සිම්පල් W. විඩෝ ස්පීක් තියෙනවා. ඊට පස්සේ මෙයාත් එක්ක කැපිටල් W සිම්පල් W. විඩෝ ස්පීක් තියෙනවා. මෙයාත් එක්ක සිම්පල් W සිම්පල් W. විඩෝ ස්පීක් නැහැ. එහෙනම් මේ අපිට හම්බ වෙන විඩෝ ස්පීක් මං කෙටියෙන් ලියනවා. ඇත්ත මේ විඩෝ ස්පීක් නැත. එතකොට විඩෝ ස්පීක් තියෙන අය කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. විඩෝ ස්පීක් නැති අය එක්කෙනයි. එතකොට මුළු ජීවීන් ගාන 4යි.
4න් 3කට widow's peak ඇත. 4න් එකක් ඉන්නවා widow's peak නැත. පැහැදිලිද? එහෙනම් අපි ඔප්පු කරලා පෙන්නනවා මේ widow's peak දරන ගණපති අන්න සම්භාවිතාවය widow's peak ලැබීමේ සම්භාවිතාවය 4න් 3. දරුවෝ 4 දෙනෙක් ඉන්නකොට අන්න දරුවෝ 3 දෙනෙකුට widow's peak ලැබීමේ හැකියාවක් අන්න දකින්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න බලන්න ඒක ඔබට වඩා පැහැදිලිව මේකෙන් බලා ගන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න වැඩි. ජනකයින් විෂම යුග්මකයෝ දෙන්නේ. ඒ අයගෙන් අපි ගත්තා ජන්මානු capital W simple W. මේ වගේ තැනකදී දරුවනේ ටිකක් සැලකිල්ලක් දක්වන්න අකුර ගැන පේනවනේ අර මෙහෙම ලිව්වහම අර පොඩි වෙලා තියෙන හින්දානේ අපිට එකපාරට හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. එඳ ටිකක් වැඩි සැලකිල්ලක් දක්වන්න. මෙතන capital W simple W. මේ capital W simple W. අන්න ජන්මානු මේ තියෙන්නේ. එතකොට මේ ජන්මානු සංයෝජනය වෙලා හැදෙනවා ජනිතයින් නැත්තම් F එක පරම්පරාව. capital W widow's peak තත්වයේ තියෙනවා. capital W simple W widow's peak තියෙනවා. capital W simple W widow's peak තියෙනවා. මේ තුන් දෙනාටම මෙයාට නැහැ. මුළු ජනිතයින් ගාන 4යි. එහෙනම් 4න් 3කට widow's peak තත්වය තියෙනවා. මට මේක ඕන වෙනවා ඊළඟ කොටසේදී. ඒ හින්දා මේක මතක තියාගන්න ගත්ත විදිය. විෂම යුග්මක දෙන්නෙක් මොහොන්කරණය කරලා F එක පරම්පරාව ගත්තේ. F එකේ අන widow's peak දරන අය සම්භාවිතාවය කීයයි කියලාද කියන්නේ 4න් 3යි කියලා කියනවා. පැහැදිලිද? අපි යමු ඊළඟ එක්කෙනා බලන්න. මෙන්න ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති සඳහා පෙළවැල සටහන්. අන්න අපිත් එක්ක අලුතෙන් එකතු වෙන දරුවෙක් ඉන්නවනම් ඒ දරුවට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි කියනවා මොකක් කියලාද? මේ නිදහස් කම්පෙති. මේ නිදහසේ තියෙන කම්පෙත්තක් නේ. අන්න. මේ ඇලුණු කම්පෙති. අන්න හැමත් එක්ක ඇලිලා ඉති. පැහැදිලි. උතර කම්පෙති ආකාර දෙකක් තියෙනවා. මේ නිදහස් කම්පෙති, මේ ඇලුණු කම්පෙති. හොඳට මතක තියාගන්න අන්න අපිට හම්බ වෙන නිදහස් කම්පෙති කම්පෙත නිදහස් නම් ඇලිලා නැත්තම් ඒක පාලනය වෙන්නේ ප්‍රමුඛ ඇලීල මගින්. ඒ කියන්නේ නිදහස් කම්පෙති අපිට ලැබෙනවා capital F හෝ capital F simple F මගින් අන්න අපිට ලබා දෙනවා නිදහස් කම්පෙති. පැහැදිලිද? අන්න නිදහස් කම්පෙති අපිට ලබා දෙනවා. මම ඕක මෙහෙම පැහැදිලි කරන්න. capital F එහෙමත් නැත්නම් capital F simple F මගින් අන්න අපිට හම්බෙන්නේ නිදහස් කම්පෙති. simple F මගින් අපිට ලබා දෙනවා ඇලුණු කම්පෙති. අන්න පැහැදිලි. එතකොට අපි නැවත මතක් කරගන්නවා capital W මගින් හෝ capital W simple W මගින් widow's peak තත්වය ඇති වුණා. widow's peak තත්වය. simple W මගින් සාමාන්‍ය තත්වය අරන්දු. එතකොට මේ නිදහස් කම්පෙති capital F හෝ capital F simple F මගින් අරන් දෙනකොට ඇලුණු කම්පෙති අපිට අරන් දෙනවා කවුරු මගින්ද? simple F මගින්. පැහැදිලිද? අන්න ඒක අපි මතක තියාගෙන අපි එන්න අපිට හම්බෙන මේ ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති ප්‍රවේණිගත වන ආකාරය හොයලා බලන්න. මේ බලන්න. එතකොට මේ පවුල් ගසේ
පළමු පරම්පරාවේ අපිට හම්බ වෙනු නිදහස් කම්පෙති තියෙන තාත්තෙකුයි අම්මෙකුයි. ඒ තාත්තටයි අම්මටයි දාව දරුවෝ 4 දෙනෙක් හම්බෙලා තියෙනු. පළමු දරුවා අන්න ගැහණු දරුවෙක්. එයාට තියෙන්නේ නිදහස් කම්පෙති. පිරිමි දරුවෝ දෙන්නෙක් හම්බෙලා තියෙනු. පැහැදිලි? ඇලුණු කම්පෙති තියෙන. ඒත් එක්ක අන්න ඊට අමතරව හම්බෙනවා තවත් පිරිමි දරුවෙක්. එයාටත් තියෙන්නේ නිදහස් කම්පෙත්ත. මේ අනිත් පවුලේ අන්න තියෙනවා සිම්පල් F මේ තාත්තා කොහොම එක්කෙනෙක්ද? ඇලුණු කම්පෙත්තක් තියෙන එක්කෙනෙක්. අපි ඔයගොල්ලන්ට මතක් වෙන්න මෙති ඇලුණු කම්පෙති. මේ නිදහස් කම්පෙති. පැහැදිලිද? එතකොට චුට්ටක් මතකෙට තියාගන්න capital F හෝ capital F simple F මගින් නිදහස් කම්පෙත්තක් කරන් දෙන්න. කම්පෙත්ත ඇලෙන්නේ නම් නිලීන සමයුග්මක අවස්ථාව විතරයි. ඒ කියන්නේ simple F මේ ඇලුණු කම්පෙති. මේ ඇලුණු කම්පෙති. මේ නිදහස් කම්පෙති. යන්න. එතකොට මේ අම්මටයි තාත්තටයි දාව උපදින දරුවෝ දෙන්න, ගෑනු දරුවෝ දෙන්නෙක්. එක්කෙනෙකුට තියෙනවා ඇලුණු කම්පෙති. මෙයා ඇලුණු කම්පෙති. මෙයා නිදහස් කම්පෙති. එතකොට මෙන්න මේ පවුල් දෙකේ නිදහස් කම්පෙති තියෙන ගෑනු කෙනෙක් හා පිරිමි කෙනෙක් විවාහ කරලා ඒ දෙන්නට දරුවෝ දෙන්නෙක් හම්බෙලා තියෙනවා. ඒ දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙකුට තිබිලා තියෙනවා ඇලුණු කම්පෙති. simple F මේ ඇලුණු කම්පෙති තිබිලා තියෙනවා. අනිත් එක්කෙනාට නිදහස් කම්පෙති තිබිලා තියෙනවා. දැන් ආයේ මම කියනවා නිදහස් කම්පෙති තිබිලා තියෙනවා. ඇලුණු කම්පෙති තිබිලා තියෙනවා. කියන්නේ මේවා අපි වෙනස් කරන්න යන්න එපා දරුවෝ. මේ අපිට දීලා තියෙන පෙළවැල සටහන. ඕක අපි වෙනස් කරන්නේ. ඕක අපිට දීලා ඕකෙන් අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක තමයි අපිට කරන්න තියෙන වැඩ. එතකොට අපිට අර කලින් ගානේ වගේම කලින් පෙළවැල සටහනේ වගේම මේකෙත් අපිට තියෙනවා මොකක් කියලාද මේ මෙතනදී මේ නිදහස් කම්පෙති තියෙන ගැහණු දරුවා capital F හෝ capital F simple F වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි එයාගේ දෙමව්පියෝ මක් වෙලා තින්න එකද? විෂම යෝගී වීම. ඒගොල්ලන්ගේ දෙමව්පියෝ මක් වෙලා ඉන්න එකද? විෂම යෝගී වීම නිසා මෙන්න මේ නිදහස් කම්පෙති තියන අය අන්න capital F හෝ capital F simple F විය හැක. මෙයා අනිවාර්යෙන් simple F. ඇයි? ඇලුණු කම්පෙති. පැහැදිලිද? ඔන්න අපිට හම්බ වෙන ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති ප්‍රවේණිගත වන ආකාරය දැක්වෙන පෙළවැල සටහන්. එතකොට අපි ඔයිට අදාළව මෙන්න මේ ටිකත් හොයලා බලමු. පැහැදිලි? ඒකාංගී ප්‍රවේණියට අනුව ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය සෙවි. ඒකාංගී ප්‍රවේණියට අනුව ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය සෙවි. මේ බලන්න. අපි මුහුංකරණය කරනවා. මෙන්න මෙහෙම ජනකයින් දෙන්නේ. කොහොමද? capital F simple F. අනිත් එක්කෙනා capital F simple F. කවුද මේ? මේ නිදහස් කම්පෙති තියන අය. නිදහස් කම්පෙති. මෙයත් නිදහස් කම්පෙති. එතකොට අපිට ජන්මාණු හම්බ වෙනවා.
එකක් කැපිටල් F. අපි ජන්මානු රවුම් කරනවා හැමතිස්සෙම. අනික සිම්පල් F රවුම් කරා. මෙන්න අනිත් පැත්තෙන් අපිට ලැබෙනවා කැපිටල් F රවුම් කරා සිම්පල් F රවුම් කරා. දැන් අපි ගන්නවා ඊළඟ පරම්පරාව ජනිතයි. F1 අපි අරන් බලපුවාම මෙයත් එක්ක ගියා කැපිටල් F කැපිටල් F. කවුද මේ? නිදහස් කම්පෙති. මං කෙටියෙන් දාන්නම් නිදහස් කියලා. මෙයත් එක්ක ගියා කැපිටල් F සිම්පල් F. කවුද? නිදහස් කම්පෙති. මෙයත් එක්ක ගියා කැපිටල් F සිම්පල් F. කවුද? නිදහස් කම්පෙති. මෙයත් එක්ක ගියා සිම්පල් F සිම්පල් F. අන්න අපිට හම්බෙනවා කවුද? ඇලුණු කම්පෙති. එතකොට මේ තුන් දෙනාම නිදහස් කම්පෙති. නිදහස් කම්පෙති කී දෙනෙක් ඉන්නවද? 4න් 3ක් ඉන්න. 4න් 3ක් නිදහස් කම්පෙති තියෙනකොට ඇලුණු කම්පෙති තියන අය ඉන්නේ දරුවෝ 4 දෙනෙක් හම්බෙනකොට 4න් 1. පැහැදිලි. දර කලින් පෙළවල සටහනේ විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. ඇයි? විඩෝ ස්පීක් තියෙන්න නම් අන්න අපි කිව්වා කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W තියෙනවා. ඒ විඩෝ ස්පීක් තියෙන. ඇලුණු කම්පෙති තියෙන්න නම් සිම්පල් F තියෙන. එතකොට අපි කලින් ඉගෙන ගත්තා අන්න විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. දැන් අපි ඉගෙන ගත්තා මොකක් කියලාද? ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි කියලා. පැහැදිලිද? ඉතින් අපි තව පොඩ්ඩකින් මේ දෙන්නව එකට පරම්පරාගත වෙන හැටි හොයලා බලමු. ඒ කියන්නේ විඩෝ ස්පීක් හා ඇලුණු කම්පෙති. හින්දායි මට මේක ඕන වෙන්නේ. ඒතර ඔබගේ මතකයේ තියෙන්න ඕනේ විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. ඊට පස්සේ අපි මේක අන්න සම්භාවිතා නියමයේ දාලා මේක ද්විාංගී මුහුමක් විදියට කරලා බලනවා. විඩෝ ස්පීක් ඇලුණු කම්පෙති. පැහැදිලි? මෙන්න මේ ප්‍රවේණික ලක්ෂණ දෙකම කොහොමද පරම්පරාගත වෙන්නේ? කියන්නේ විඩෝ ස්පීක් උත් තියෙනවා ඇලුණු කම්පෙතිත් තියෙනවා. ප්‍රවේණික ලක්ෂණ දෙක. ඒ කියන්නේ මෙන්ඩල්ගේ අන්න ද්විාංගී ප්‍රවේණියට අපි අරගෙන යනවා ඕක. ඒ සංකීර්ණතනට එන්න ඉස්සෙල්ලා අපි මේ දෙන්න වෙන වෙනම අරගෙන බලලා හිටියා. විඩෝ ස්පීක් වෙනම පරම්පරාගත කරා දැන්. ඇලුණු කම්පෙති වෙනම පරම්පරාගත කරලා බැලුවා. විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. දැන් එන්න ඕක පෙන්නලා තියෙනවා මේ විදියට මේ බලන්න. මොකක්ද කියන්නේ? මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණියට අනුව ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1කි. ඒ 4න් 1 ආපු විදිය පෙන්නලා තියෙනවා. ජනකයින් අන්න කැපිටල් F සිම්පල් F මුහුම්කරණය කරනවා කාත් එක්කද? ඒ වගේම විෂම යුග්මකෙක් කෙනෙක් එක්ක. එතකොට මේ දෙන්නම නිදහස් කම්පෙති තියෙන දෙන්නෙක් මේ දෙන්නම නිදහස් කම්පෙති තියෙන අය මුහුම්කරණය කරන්න. ඒගොල්ලන්ගෙන් ලැබෙනවා ජන්මානු. ඒ ජන්මානු මුහුම්කරණය කරලා අපි ගන්නවා කවුද? F1 පරම්පරාව ගන්නවා. මේ F1. එහෙම ඇති දරුවෝ F1 කියලා ලිව්වම ඇති. F1 පරම්පරාව කියලා ලියන්න ඕනේ නැහැ. අපිට F1 පරම්පරාව කියලා ලියන්න පුළුවන්. මේව ඕනේ මේ ජනකයින් ජන්මානු මේ ජනිතයින් ඒත් හරි. එමත් නැත්නම් F1 ඒත් හරි. එමත් නැත්නම් F1 පරම්පරාව.
F එක පරම්පරාවේ අපිට මේ ජන්මානු සංයෝජනය වෙලා ලැබෙනවා capital F හම්බෙනවා. capital F simple F හම්බෙනවා. මේ capital F simple F දැන් කෙනෙක් කල්පනා කරන්න බලන්න. සර් මේක simple F capital F නේද? ඔව්. ඉතින් ඒ උනාට අපි ලියන්නේ දරුවෝ හැමතිස්සෙම ප්‍රමුඛ ඇලීලේ කලින් ලියන්න. ඒ කියන්නේ සම්ප්‍රදාය. අර එහෙම ලිව්වා කියලා කිසි වැරද්දක් නැහැ. simple F capital F. එනකොට මං කැමති capital F simple F ලියන්න. ප්‍රමුඛ එක්කෙනා අපි ඉස්සෙල්ලා ලියන්න. එහෙනම් මේ කොහමදත් මෙයා capital F simple F එක හරි. මෙයා simple F capital F. ඉතින් අපි ලියනකොට capital F simple F. ඒකනේ සම්ප්‍රදායක්. හරි ඒක ගැන එච්චර හිතන්න එපා. මේ simple F අන්න අපිට හම්බ වෙනවා ඇලුණු කම්පිත. එතකොට මේ තුන් දෙනාම නිදහස් කම්පිත දරන අය හතරෙන් තුනක් ලැබෙනකොට ඇලුණු කම්පිත දරන අය හතරෙන් එකක් ලැබෙනවා. පැහැදිලිද? අන්න. අපි යමු ඊළඟ කොටස බලන්න මේ. ඔය පෙළවැල සටහන ගැන කෙටි විස්තරයක් තියෙනවා බලන්න. අපි ඔය විස්තර කරපු එකද? ඉහත පෙළවැල සටහන් දෙකේ විඩෝ ස්පීකා ඇලුණු කම්පෙති පරම්පරාගත වන ආකාරය විස්තර කරන ලදී. අපි විඩෝ ස්පීක් පරම්පරාගත වෙන හැටි හොයලා බැලුවා. ඇලුණු කම්පෙති පරම්පරාගත වෙන හැටි හොයලා බැලුවා. ආයෙත් කියනවා මතක්ෙන් විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. ඊට පස්සේ මෙන්ඩල්ගේ ද්විාංගී ප්‍රවේණිය අණුව ප්‍රවේණිය යොදා ගනිමින් සම්භාවිතා නියමය භාවිතා කර විඩෝ ස්පීකා ඇලුණු කම්පෙති යන ලක්ෂණ දෙකම දරන දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය සොයාගත හැක. අන්න වැඩි. අපිට පුළුවන් මේ මෙන්ඩල්ගේ ද්විාංගී ප්‍රවේණිය පාවිච්චි කරලා ඒකට සම්භාවිතා නියමය දාලා අපිට පුළුවන් හොයන්න විඩෝ ස්පීකුත් තියෙන ඇලුණු කම්පෙති තියෙන දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය. හැබැයි අපිට ඒකෙදි ඒ ලැබෙන දරුවා ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා හොයාගන්න බෑ. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? විඩෝ ස්පීකා ඇලුණු කම්පෙති යන ලක්ෂණ දෙකම දරන දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය සොයාගත හැක. හැබැයි මේ වෙනකොටත් සමහර දරුවෝ මේකට උත්තර දෙනවා. ඔවුන් කියනවා රයිට් මේ ලක්ෂණ දෙකම දරන දරුවෙකු ලැබීමේ සම්භාවිතාවය සමානයි සර්. විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය වැඩි කිරීම ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය කියන. හරි ඒක. ඉතින් අපි ඒක හිමීට ඊළඟට කරලම බලමු. මේදී ලක්ෂණ දෙකට අදාළ ඇලීල වෙනස් වර්ණ දේහවල පවතින බව අන්න උපකල්පනය කරයි. ඔව් මේ වගේ එකදී ඉතින් අපි කියනවා අන්න තියෙන ඇත්ත ලක්ෂණ දෙක එකම ඇලීලයක එකම වර්ණ දේහයක මේ ඇලීල දෙකම තියෙන්න බෑ. මේවා වෙනස් වර්ණ දේහවල තමයි මේ ඇලීල පිහිටලා තියෙන්නේ. මෙන්න මුහුණුකරණය. අපි යනවා විඩෝ ස්පීක් නිදහස් කම්පෙති දරන දෙන්නෙක් මුහුණුකරණය කරන්න හදන. විඩෝ ස්පීක් නිදහස් කම්පෙති අන්න capital W simple W විඩෝ ස්පීක් සහිතයි. capital F simple F නිදහස් කම්පෙති දරන. ඒතර ඒ જાතියෙම තව එක්කෙනෙක් අපි මුහුණුකරණය කරන්න යනවා. අන්න විඩෝ ස්පීක් තියෙන capital W simple W නිදහස් කම්පෙති capital F simple F. එතකොට මෙන්න මේ මුහුණුකරණය අපි කරලා බලන්නයි. අන්න අපි බලමු එහෙමනම් ඕක කොහොමද අපි කරලා බලන්නේ කියන එක හොයලා බලමු. රයිට් මේ බලන්න. මෙන්න ජනකයි අපිට හම්බ වෙනවා capital W simple W capital F simple F. කවුද මේ විඩෝ ස්පීක් තියෙන නිදහස් කම්පෙති දරන. එතකොට ඕක අපි අන්න ලියලා බැලුවොත් කවුද මේ කියලා විඩෝ ස්පීක් තියෙන නිදහස් කම්පෙති මුහුණුකරණය කරනවා කාත් එක්කද? එයාමයි මේ විඩෝ ස්පීක් තියෙන නිදහස් කම්පෙති. විඩෝ ස්පීක් තියෙන නිදහස් කම්පෙති තියෙන දෙන්නෙක් මුහුණුකරණය කරා. එතකොට ලක්ෂණ දෙකක්. එතකොට අපිට ඔය යන්නේ ද්විාංගී ප්‍රවේණියට ඔය අරගෙන යන්නේ ආපහු. අපි ද්විාංගී ප්‍රවේණිය ගැන දීර්ඝ විස්තරයක් කරගෙන තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි? එතකොට ඔන්න අපි ජන්මානු ගන්නවා.
අපි ජන්මානු ගන්නෝ මෙතනදී මක් වෙනවද මේ ද්විාංගී ප්‍රවේණී මෙන්ඩල්ගේ දෙවන නියමයට අනුව අපි ජන්මානු ගන්න කැපිටල් W මෙයාත් එක්ක ගිය හැකි. එතකොට අපිට හම් වෙනවා කැපිටල් W කැපිටල් F එක ජන්මානුව මෙයාත් එක්ක යනවා කැපිටල් W සිම්පල් F තව ජන්මානුව මෙයාත් එක්ක යනවා සිම්පල් W කැපිටල් F අනිත් ජන්මානුව මෙයාත් එක්ක යනවා සිම්පල් W සිම්පල් F එක. මේ පැත්තෙත් ඔය විදිහටම ජන්මානු හතර තියෙනවා. මෙයාත් එක්ක ගියා කැපිටල් W කැපිටල් F එකක්. මෙයාත් එක්ක ගියා කැපිටල් W සිම්පල් F එකක්. අනිත් එක්කෙනා මෙයාත් එක්ක ගියා සිම්පල් W කැපිටල් F අනිත් එක්කෙනා මේ පැත්තෙන් ගත්තා සිම්පල් W සිම්පල් F. තේරෙනවද වැඩි? එතකොට ජන්මානු ටික ගත්ත හැටි පේනවද මේ? අන්න ජන්මානු 8ම හම්බ වුණා. පැහැදිලි. අපි ඔය ජන්මානුවට දානවා පනට් ස්ක්වයර් එකට. පනට්ගේ චතුරස්‍රයට අපි දාගන්න. දාලා අපිට පුළුවන් මක් කරන්නද මේ තියෙන්නේ අන්න ජන්මානු ටික මේ කැපිටල් W කැපිටල් F කැපිටල් W සිම්පල් F සිම්පල් W කැපිටල් F සිම්පල් W සිම්පල් F මේ පැත්තෙන් අන්න කැපිටල් W කැපිටල් F කැපිටල් W සිම්පල් F සිම්පල් W කැපිටල් F සිම්පල් W සිම්පල් F. එතකොට අපි පනට් ස්ක්වයර් එක ගැහුවයින් පස්සේ පනට්ගේ චතුරස්‍රයට දැම්මයින් පස්සේ අපිට හම්බ වෙනවා මේ කැපිටල් W කැපිටල් W කැපිටල් F කැපිටල් F. මෙයාත් එක්ක ගියා කැපිටල් W කැපිටල් W කැපිටල් F සිම්පල් F. මෙයාත් එක්ක ගියා කැපිටල් W කැපිටල් W සිම්පල් W. එතකොට මේක එන්න ඕන කැපිටල් W සිම්පල් W කැපිටල් F කැපිටල් F. දැක්කත් ඊට පස්සේ මෙයාත් එක්ක යනවා කැපිටල් W සිම්පල් W කැපිටල් F සිම්පල් F. මේ විදිහට අපිට අන්න ගන්න පුළුවන් ලැබෙන රූපානුදර්ශ ටික. එහෙම අරගත්තයින් පස්සේ අපිට තියෙනවා මේ විඩෝ ස්පීක් නිදහස් කම්පිත. කොහොමද දන්නේ? ඇයි? කැපිටල් W කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W මගින් විඩෝ ස්පීක් කරන් දෙන්න. කැපිටල් F කැපිටල් F හෝ කැපිටල් F සිම්පල් F මගින් නිදහස් කම්පිත දෙනවා. එතකොට ආපවර ඔබ පනට් ස්ක්වයර් එක ගහලා පැත්තකින් ලියා ගන්න හොඳ දරුවෝ වගේ මේ. එතකොට වරදින්නේ නැහැ. කැපිටල් W කැපිටල් W අනිත් එක්කෙනා කැපිටල් W සිම්පල් W මේකෙන් විඩෝ ස්පීක් තත්ත්වය. සිම්පල් W සිම්පල් W සාමාන්‍ය තත්ත්වය. කැපිටල් F කැපිටල් F කැපිටල් F සිම්පල් F අපි කියනවා මොනවාද? නිදහස් කම්පිති. සිම්පල් F සිම්පල් F ඇලුණු කම්පිති. ඉතින් ඔය ටික තමයි මේක අතට දාන්න තියෙන්නේ. ඒතර කැපිටල් F කැපිටල් W කැපිටල් W ගත්ත ගම විඩෝ ස්පීක් තියෙනවා. කැපිටල් F කැපිටල් F නම් නිදහස් කම්පිති. මේ වෙනතරකින් ගන්න මේ කැපිටල් W සිම්පල් W විඩෝ ස්පීක්. කැපිටල් F සිම්පල් F කවුද? නිදහස් කම්පිත. එතකොට මේකත් කවුද? විඩෝ ස්පීක් තියෙන කවුද? නිදහස් කම්පිති. මේකත් මේ විඩෝ ස්පීක් තියෙන නිදහස් කම්පිති. මේ විඩෝ ස්පීක් තත්වයේ තියෙන නිදහස් කම්පිති. ඇයි? කැපිටල් W සිම්පල් W විඩෝ ස්පීක්. කැපිටල් F කැපිටල් F නිදහස් කම්පිති. එතකොට මේ කැපිටල් W සිම්පල් W විඩෝ ස්පීක් තත්වයේ තියෙන නිදහස් කම්පිති. පැහැදිලිද? එතකොට මෙන්න අපිට හම්බ වෙනවා
කැපිටල් W මම රතු පාටින් දාලා තියෙනවා 1යි 2යි 3ක්. ඔබත් ඒවා ලියනකොට හැම පාට දාගන්න පුළුවන් දරුවෝ. ඒතර ඔබට වරදින්නේ නැහැ. හොඳට පේනවනේ. මේ අපිට සාමාන්‍ය ඒවා තියෙද අපිට මේකෙන් අහන්නේ විඩෝ ස්පීක් තියෙන ඇලුණු කම්පෙති තියෙන දරුවෝ කොච්චර ඉන්නවද කියලා අපිට ඕන. අපිට ඕනේ ඒගොල්ලෝ. අපි දන්නවා මේකේ ඔක්කොම දරුවෝ කීයක් ඉන්නවද? මේ පැත්තට 4යි මේ පැත්තට 4යි 4 වරක් 4 ඔක්කොම දරුවෝ 16ක් මේ පනට් ස්ක්වයර් එක ඇතුලේ ඉන්නවා. පැහැදිලිද? එතකොට අපිට මේක ඇතුලේ ඉන්නවා කවුද? අන්න විඩෝ ස්පීක් තියෙන ඇලුණු කම්පෙති තියෙන අය 1යි 2යි 3ක් ඉන්නවා. එතකොට ඔක්කොම දරුවෝ කීයක් තියෙනවද? 16ක් තියෙනවා. 16න් 3ක් තියෙනවා විඩෝ ස්පීක් උත් තියෙන ඇලුණු කම්පෙතිත් තියෙන. එතකොට මෙයා විඩෝ ස්පීක් නෑ හැබැයි ඇලුණු කම්පෙති තියෙන. එතකොට මම ඇතුළේ තෝරන්න ලියන්නම් මේ. මොකද්ද ලියන්නේ? විඩෝ ස්පීක් නැත. විඩෝ ස්පීක් නෑ ඇලුණු කම්පෙති තියෙන. මෙයා ඒත් විඩෝ ස්පීක් නෑ නිදහස් කම්පෙති තියෙන. තේරුණාද වැඩි? එහෙනම් ඔන්න අපි ළඟ තියෙනවා අපි අර අපේක්ෂා කරපු එක මොකද්ද? විඩෝ ස්පීක් උත් තියෙන ඇලුණු කම්පෙතිත් තියෙන අය අන්න ඔක්කොම 16යි 16න් 1යි 2යි 3. ඔන්න බලන්න එහෙමනම්. විඩෝ ස්පීක් ඇලුණු කම්පෙති කීයද? 16න් 3යි. දැන් අර අපි ද්විආංගී ප්‍රවේණිය හදලා පනට් ස්ක්වයර් එකට දරුවෝ ටික අරගෙන පනට් ස්ක්වයර් එකෙන් ලැබිච්ච එකනේ. එහෙම ලැබෙන්නේ නැතුවත් අපිට පුළුවන් මේ ගණනය කිරීම කරලා පෙන්නන්න. මොකක් පෙන්නන්නද? මේ අන්න 16න් 3යි කියලා පෙන්නන්න පුළුවන්. ඔබ දන්නවා ද්විආංගී මුහුමක් කියන්නේ ඒකාංගී මුහුම් දෙකක එකතුවක්. අපි දන්නවා විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. අර මම කිව්වේ පුනා කිව්වේ. විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. කැපිටල් W හෝ කැපිටල් W සිම්පල් W ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. අරගෙනම පෙන්නනවා. ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. සිම්පල් F ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. එහෙනම් විඩෝ ස්පීක් හා ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය කියන දරුවනේ විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය ගුණ කිරීම ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය. එහෙනම් ඔන්න අපි ගන්න තමයි විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය මේ අපි කියන සම්භාවිතා නියමය මගින්ද මෙය සනාථ කළ හැකියි. එතකොට මේ 16න් 3යි කියලා පෙන්වුවේ කොහොමද? 16න් 3යි කියලා පෙන්වුවේ මුහුම කරලා ලැබිච්ච ප්‍රතිඵලය තමයි විඩෝ ස්පීක් ඇලුණු කම්පෙති 1යි 2යි 3යි ඔක්කොම දරුවෝ 16යි 16න් 3යි. අපිට මේක සම්භාවිතා නියමයනොත් ඕනනම් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒ තමයි මේ සම්භාවිතා නියමය මගින්ද මේ සනාථ කළ හැක. අන්න අපි කියනවා මොකක් කියලාද? විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. එහෙමනම් විඩෝ ස්පීක් හා ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය කියන්නේ විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය ගුණ කිරීම ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය. විඩෝ ස්පීක් ලැබීමේ සම්භාවිතාවය 4න් 3යි. ඇලුණු කම්පෙති ලැබීමේ සම්භාවිතාවය 4න් 1යි. එහෙනම් 4 වරක් 4 16යි. 1 වරක් 3 3යි 16න් 3. එතන අපි අර ප්‍රායෝගිකව ද්විආංගී ප්‍රවේණියෙන් ඔප්පු කරලා පෙන්නපු එක අපිට පුළුවන් වුණා මක් කරලා පෙන්නන්නද? සම්භාවිතා නියමය පාවිච්චි කරලත් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් වුණා. ඔය අපි සාකච්ඡා කරලා අවසන් කරේ පෙළවැල සටහන් පිළිබඳව. එතකොට අපි පෙළවැල සටහන් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කරලා විඩෝ ස්පීක් පරම්පරාගත වෙන හැටි, ඇලුණු කම්පෙති පරම්පරාගත වෙන හැටි, ඊට අමතරව අපි විඩෝ ස්පීක් හා ඇලුණු කම්පෙති කියන දෙකම එකට පරම්පරාගත වෙන හැටි අන සාකච්ඡා කරලා අවසන් කරා. අපි එහෙමනම් ඊළඟ කොටසෙන් යලි හමු වෙමු.